දැන් අපි දැක්කොත් උදාහරණයක් ඇට කෙනෙක් කේන්දරේ රවි ග්‍රහය අපි හිතනවා නම් 10 වෙන්නේ. අපි දන්නවා එයා ඉර බහින්ද කිට්ටෝ ඉර බහින්න ඕනේ මෙන්න තියෙද්දි. දැන් කතා කරමු මොකද රාශියක් කියන්නේ කියලා. 4යි මූලික පරමාණු ස්වරූපී ශක්තියන් 4යි. එතකොට ඒක රාශියක් ඇතුලේ 104ක් දක්වා බෙදන්න පුළුවන්. අනාගතයේදීත් මේ විෂයන් හැම විටම අලුත් වෙනවා. පැරණි දේ අභාවයට යනවා. ඇස්ට්‍රොලොජි කියලා කියන්නේ සාදා නිම කළ විෂයක් නොවේ. ශක්තියින් හැටියට රාශි බෙදෙනවා. දැන් මේෂ රාශිය අපි ගමුකෝ. ඒ වගේම එක අපි කියනවා චර රාශියක්. වෘෂභ රාශිය අපි සාමාන්‍යයෙන් කියන්නේ ඝන රාශියක්. අධික්‍රියාකාරීත්වයක් වේගවත් වීමක්. ඒ කියන්නේ වෘෂභයේ තරම්ම බොහෝම හිමින් වැඩ කරන්නේත් නැහැ. ඒක තමස් රාශියක්. ඒක තරමක් අඳුරට බරයි. වෘශ්චික රාශිය රාශි චක්‍රයේ 8 වෙනි රාශිය. ජල රාශියක් වුණාට ඉතින් ඒවා එක එක පුද්ගලයන්ට ආරෝපණය කරගන්න එපා. වෘශ්චික රාශිය උපන්නේ ගෝනුස් වගේ කියලා. මෙහෙම පලාපල කියනවා නම් ඉතින් සත්තුන්ගේ මූණ බලාපල කියන්න එපා. මේ ගණන් හදන්න ඕනේ නැහැ නේද? මකර රාශිය හරි විශේෂ රාශියක්. ඒක රැඩිකල් රාශියක් නෙමෙයි. පඨවි පවුලේයි ජම්මාන්තර හතුරු. පඨවි රාශියත් එක්ක කේන්දරය කියන්නේ එකම යුද පිටිය. හතුරා මගේ මිතුරායි කියලා සිද්ධාන්තයක් තියෙනවානේ. ඇත්තටම කේන්දරයක් බලනවා කියලා කියන්නේ යුද්ධයක කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක විග්‍රහ කරලා බලනවා. ගොඩක් මේ ගැටුමක් තමයි හැම විටම වෙන්නේ. ආයුෂ බොහෝ වේවා. ජීවිතය හරවත්ව දකින්න ජීවිතය යහපත්ව කියවා ගනිමින් අනාගතය නිවැරදිව සැලසුම් කරගන්නට අපි යම් විසි ක්‍රමවේදයක් ඔබට අරගෙන එනවා. ජීවිතය අලුතෙන් හිතන්න අලුත් තැනකට අරගෙන එනට ජ්‍යොතිර්වේදය කියන විෂය ඇතුලේ ජ්‍යොතිෂය කියන මේ කරුණු කාරණා ටික ඇතුලේ අපි ටිකක් පරිස්සමට කියවා ගන්න කාරණා ටිකක් මේ දවස්වල කරගෙන එනවා. එතකොට මේ පාඩම් මාලාවේ අපි ඊළඟ දිගහැරුමට තමයි මේ සූදානම් වෙන්නේ. ඔබට පුරුදු වුණා අපි කේන්දරයක තියෙන විවිධ මේ සටහන ඇතුලේ තියෙන සැඟවී තියෙන බොහෝ කාරණා ගැන අපි කතා කරනවා කියලා. අදත් අපිත් එක්ක ඉන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී KCG රත්නායක මහත්මයා බොහෝම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාට අපිට බොහොම ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. බොහෝ දෙනෙක් මේ දේවල් ඇතුලේ මේ කරන කාර්ය අගයමින් ඉන්නවා. එහෙම තැනකදී අපි පොරොන්දු වුණානේ අද මේ කේන්ද්‍ර සටහන කොහොමද සැකසෙන්නේ කියන මේ රාශි ගැන අපි කතා කරමු කියන කාරණේ. අපි එතෙන්ට එන්න කලින් අපි අර උපත ගැනත් කතා කරපු හින්දා ඇත්තටම මේ උපන් වෙලාව කොහොමද නිවැරදිම ගණන් කියවා ගන්න කියන එක අපි පොඩි විස්තරයක් කරා. හැබැයි මේකේ තවදුරටත් පොඩි ප්‍රශ්න ටිකක් නැවත මතුවලා තිබුණා. ඒ ගැන අපි කතා කරලම සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි සමිත අහන්න ප්‍රශ්නේ. ඔව් අපිට දැනගන්නට අවශ්‍ය වෙන්නේ මේ නිවැරදිවම උපත සිදු වෙන්නේ කොයි වෙලාවෙද කියලා. මව් කුස තුල ඉන්න වෙලාවෙත් යම් උපතක් සිදු වෙලා තියෙනවා. යම් හැඟීම් දැනීම් දැනෙමින් තියෙනවා. හැබැයි එතකොට මෙලව එළිය දකින්න වෙලාවද මේ අපි උපත කියලා අරගන්නේ මේක ඇතුලේ තමයි මේ සංවාදය තියෙන්නේ. එතකොට නිවැරදිව අපි කොහොමද මේ උපත කියන කාරණේ කියවා ගන්නෙ? ඔව් දැන් ඔබත් මමත් මේ වැඩසටහන බලන අපේ විශ්වකර්ම ප්‍රේක්ෂකයෝ සියලු දෙනාමත් උත්පත්ති ලැබලා තියෙන එකම ආකාරයකටනේ. එතකොට අපි මෙලොවට උපන් වෙලාව හැටියට ජ්‍යොතිෂයන්ව ගණන් හදන්නේ මව් කුසෙන් බිහි වෙලා එම පුද්ගලයා එතෙක් මව් කුසේ ඉන්නකම් ඔහු ඩිපෙන්ඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ යැපෙන්නේ. ඔහු සම්පූර්ණයෙන්ම මවගෙන් යැපෙන්නේ. හැබැයි ඔහු මේ ලෝකයට බිහි වෙලා ස්වාධීන පුද්ගලයෙක් හැටියට ඒ කියන්නේ පෙකිනි වෙලා කපන මොහොත තමයි ඇත්තටම උපන් අවස්ථාව හැට සැලකන්නේ. මොකද ඒ පෙකිනි වෙලා කැපෙනවා කියලා කියන්නේ මවගෙන් ජීවත් වීම අතහැරලා ස්වාධීන පුද්ගලයෙක් හැටියට නිදහස් පුද්ගලයෙක් හැටියට සබහා ධර්මයේ විශ්ව ශක්තියින් නැත්නම් අපි කලින් කියපු ස්වභාවික ශක්තියින් ස්වාධීන පුද්ගලයෙක් ලෙස පරිභෝජනය කරන අවස්ථාව. ඒතර හුස්ම ගන්න අවස්ථාව හැට සැලකුවොත් ඒක හරි. ඒක තමයි උපත හැට අපි සැලකන්නේ. හිතා පැහැදිලි. මේ කාරණා අපි පැහැදිලි කරගෙන ඉදිරියට යන්නේ ඔබට යම් ප්‍රශ්න ගැටලු මතුවෙනකොට ඒවා නිවැරදිව පැහැදිලි කරගන්න අවශ්‍ය හින්දා. එතකොට මේ උපන් වෙලාව නිවැරදිව සටහන් නොවුන තැන් ඕනෑ තරම් තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ නිවැරදිව මේ උපන් වෙලාව නිවැරදිද කියලා අපිට හඳුනා ගන්නට ඒක පරීක්ෂා කරන්න තවත් තැන් තියෙනවද මේ ජ්‍යොතිර්වේදී කියන විෂය තුල? දැන් සාමාන්‍යයෙන් අපි ඕන වෘත්තීය ජ්‍යොතිෂ කරන වැඩක් එක ඔය හදාගෙන යන කේන්දරයට පලාපල කීම මම පෞද්ගලිකව කරන්නේත් නැහැ. බොහෝ දෙනෙක් කරන්නේත් නැහැ. ඒ බොහෝ දෙනෙක් තමන්ම ඒ උපන් වෙලාව අරගෙන කේන්ද්‍ර සටහනක් හදනවා. ඇතැම් මිටේ හදනකොට අර මුල් හදපු කේන්දරයයි අපි හදන කේන්දරය අතර ලොකු වෙනස්කම් සමහර ලග්න පවා මාරු වෙනවා. ලග්න නැකත් ඔය නවාංශ පාදෙම වෙනස් වෙනවා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ උපන් දුන්න කේන්දරයට ඒ ජන්මයාගේ උපත, ජන්මයාගේ ශාරීරික ලක්ෂණ, ජන්මයාගේ ඇවතුම් පැවතුම්
ඔහුගේ මුල් කාලින ජීවිතය ගැළපෙනවද කියලා බලන්න ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් වෘත්ති මට්ටමේ ඕන කෙනෙක් කරන දෙයක්. එකපාරට මේක ගත්ත හැටි අර ජාතක කතා සංග්‍රහයේ කියවගෙන යන්නේ නැහැ. මේ කාලේ මෙහෙමද කියලා අහන. එතකොට ඒකත් එක්ක එක ගැළපෙන්න ඕනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම කිසියම් කේන්දරයක පිහිටලා තියෙන්න පුළුවන් සුවිශේෂාකාරයෙන් පිහිටන ශාරීරික ලක්ෂණ, ශාරීරික ලප කැලල්. ඒවා ප්‍රධාන සාධකයක්. එතකොට එවැනි අවස්ථාවක උත්පත්ති ලැබුව කෙනෙක්ගේ අපි අත්දැකීමෙන් දන්නවා මේ ශාරීරික ස්ථානවල මේ ආකාරයටයි පිහිටන්න ඕනේ. නැත්තම් මේ ස්ථානවල ඒ බර්ත් මාක් සහ ඒ ජන්ම සලකුණු පිහිටන්න ඕනේ. ඒතර අපි අහනවා මේ වගේ සලකුණු තියෙනවද? ඉතින් දැනට නම් මට හම්බෙලා තියෙන ඒ අය අතරින් 100%ක්ම වගේ මෙතෙක් හම්බෙලා තියෙන අය අතරින් ඒ හැම කෙනාගේම කේන්දරේ අපි අර ට්‍රේස් කර ගැනීම සඳහා නිවැරදි භාවය පරීක්ෂා කිරීම සඳහා අහන ප්‍රශ්න ටික හරි. මෙතෙක් මට හම්බෙලා නැහැ එහෙම වැරදිච්ච අවස්ථා. ඉතින් එහෙම පරීක්ෂා කිරීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම ජෝතිෂවේදියෙක් පලාපල කියන්න කලින් ඒ කේන්ද්‍ර හිමියාට එක ගැලපෙනවද කියලා මූලික පරීක්ෂණයක් කරනවා. එතන සිට තමයි මේ කාරණේ කරගෙන එහෙම නැත්නම් ඒ පලාපල කීම සාර්ථක නෑ ඇත්තටම. දැන් උතන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේක බොහෝ විට වෙන්නේ නැහැ. සමහර අය තමන්ගේ ප්‍රතිවාදීන්ගේ උපන් වේලාව අරගෙන දීලා බලන වෙලාවල් තියෙනවා. ඉතින් මේක පෘථග්ජන ලෝකයක් නේද? පැහැදිලිවම. එයාගේ සුබ කාල පරිච්ඡේද අසුබ කාල ඔය දේශපාලන ක්ෂේත්‍රයව තියෙනවා. ඇතැම් විට ව්‍යාපාරික ක්ෂේත්‍රයක් තියෙනවා. ඇතැම් ඉතින් ඔය ප්‍රේම සම්බන්ධවල දුව තියෙනවා. එතකොට කලාතුරෙන් අපිට හම්බ වෙනවා තමන්ගේ ප්‍රතිවාදීන්ගේ උපන් වෙලාවල් හොයාගෙන ඒ වගේ සුබ අසුබ කාල අහන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක කරන්න ඉඩක් නැහැ. මොකද ඒ පුද්ගලයාගේ අතිශය පෞද්ගලික ශාරීරික ලක්ෂණ අහනකොට කියන්න උත්තර දන්නේ නැත්නම් අපි දන්නවා මේක මෙයයි කේන්දරේ නෙවෙයි කියලා. ඊළඟට ඒ සමහරක් වෙලාට අරන් එන වෙලාවල් එක්ක ඒ ග්‍රහයෝ ඒ විදිහට පිළිටන්නම් බෑ. දැන් මම ඔබට එක උදාහරණයක් කියන්නම් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දෙයක් හැට. දැන් කේන්ද්‍ර සටහනක් විතරක් අපේ අතේ තියෙනවා නම් උපන් වේලාව නැහැ. ඒ වගේම උපන් මාසයක් නැහැ. හැබැයි අවුරුද්ද විතරක් තියෙනවා හිතමුකෝ. හැබැයි කේන්ද්‍ර සටහනේ කොටු ටික විතරක් තියෙනවා. ඒ අනුව අපිට ආසන්න වශයෙන් කියන්න පුළුවන් එයා මොන මාසයක කුමන දවසක උත්පත්ති ලැබලා තියෙනවද කුමන වේලාවක උත්පත්ති ලැබලා තියෙනවද කියන්න පුළුවන්. ඒ කියන්නේ අපසට යන්න පුළුවන් එතනට. ඔය කියන්නේ ග්‍රහයෝ පිහිටීම අනුව කියන්න පුළුවන්. කෙනෙක් බොරුවට කේන්දරයක් හදාගෙන ආවත් ඒක බොරු කේන්දරද නැද්ද කියන එක එයාගේ උපන් වෙලාවත් එක්ක ටැලි වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙකුට නිකන් එහෙට මෙහෙට ග්‍රහයෝ මාක් කරගෙන එන්න බෑ. ඒක යම්කිසි නිශ්චිත ක්‍රම පිළිවෙලකට ගණිතානුසාරයෙන් ක්‍රම පද්ධතියක් අනුව තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම කෙනෙකුගේ කේන්දරේ රවි ග්‍රහය පිහිටලා තියෙන ස්ථානයේ අනුව එයා උත්පත්ති ලැබලා තියෙන වේලාව කාලපරාසය ආසන්න වශයෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලග්න 12 පැය දෙකෙන් දෙකට ලග්න මාරු වෙනවා. එතකොට රවි ග්‍රහය අපි දන්නවා කේන්දරේ පැයෙන් පැයට. ඒ කියන්නේ අපි මුලින්ම වර්තනහනේ කතා කරේ හෝරාව කියන. ඒ හෝරාවෙන් හෝරාවට රාශි මාරු කරනවා. ඒ කියන්නේ ඉන්න තැන මාරු කරනවා. රාශි මාරු කරන්නේ නැහැ. රවි පිහිටන ස්ථානයේ රවි ග්‍රහය කොහෙවත් යන්නේ නැහැ. නමුත් කේන්ද්‍ර සටහනේ ලග්නේ මාරු වෙනකොට රවි ග්‍රහෙන් තන මාරු වෙනවා. දැන් අපි දැක්කොත් උදාහරණයකට කෙනෙක් කේන්දරේ රවි ග්‍රහය පිහිටනවා නම් 10 වෙන්නේ. අපි බොහෝ විට දන්නවා ආසන්න වශයෙන් උත්පත්ති ලැබලා තියෙන දවල් 12ත් දෙකත් අතර කියලා. ඒක තවත් සියුම් කරලා ආසන්න වශයෙන් වෙලා වහගන්න පුළුවන්. ඒ වගේම රවි ග්‍රහය පිහිටනවා නම් කේන්දරේ 7 වෙන්නේ. අපි දන්නවා එයා ඉර බහින්න කිට්ටෝ ඉර බහින්න ඕනේ මෙන්න තියෙද්දි හවස 5යි 4යි 5යි 6යි අතර කාලේ ලැබු කෙනෙක් කියලා. තව කෙනෙක්ගේ කේන්දරේ රවි ග්‍රහය 6 වගේ ඉන්නවනම් අපි දන්නවා එයා රැ 8න් පස්සේ උත්පත්ති ලැබුව කෙනෙක් කියලා. එහෙම කිසිම මේ වෙලාවක් නැති වුණත් ආසන්න වශයෙන් ග්‍රහ පිහිටීම් අනුව කේන්දරවල නිර්වද්‍ය භාවය බලන්න ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් මේ විශේෂ මෙතෙක්කල් පවතින විදිහක් නැහැ නේ. ඉතා පැහැදිලි. සබාදහම හරි අපූර්වට කියවන්න සමත් වෙනවා නම් කෙනෙක් මේ ගහට කොළට ඇලට දොළට සංවේදී වෙනව නම් අපි මේ මලක් දිහා බලාගෙන ඉද්දි මේ විවිධ රටාවන් මේ හැම තැනකම
රටාම වෙනවා අපි දැකලා තියෙනවා. ඒක රටාවක් තියෙනවා. මේ ඔබතුමා කියන විදිහටත් මේ තුලත් අර එක්තරා රටාවකට එක රිද්මයකටද මේ කාරණේ වෙන්නේ. එකම නිශ්චිත රටාවකට තමයි සිද්ධ වෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම ක්‍රමයක්, එකම වේගයක්, එකම දිශාවක්, එකම ක්‍රමයකට තමයි යන්නේ. හැබැයි විවිධත්වය තියෙනවා. විවිධත්වය. ඒක තමයි ඔය ටොලෙමියානු ජ්‍යොතිෂයේ මූලිකම સિદ્ધාන්තය. ඒකත්වය තුළ විවිධත්වය, විවිධත්වය තුළ ඒකත්වය. දැන් ටිකක් ඒක ග්‍රීක වගේ දැනේ. නමුත් ඒක මං ගැඹුරු දහමක් එතන තියෙනවා. ගැඹුරු උඩත් ඒක සරලව තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මුළු විශ්වයම එකයි. එකම යුනිට් එකක්. එකම ඒකකයක්. හැබැයි ඒක එකකට එකක් වෙනස් විවිධාකාර ශක්තියින්ගෙන් විවිධාකාර හැඩතල වලින් නිර්මාණය වෙලා තියෙන. එතකොට විශ්වය විවිධයි. විශ්වය එකයි. එකක් ඇතුලේ විවිධ දේ තියෙනවා. විවිධ දේ ඇතුලේ එකම දෙයක් තියෙනවා. මං හිතන්නේ නැවත නැවතත් හිතන්නට කාරණාවක් තමයි යතුමන් සිහිපත් කරේ. ඔබ ඔබේ රිද්මේ හඳුනා ගන්න කියලා අපි ආරාධනා කරනවා. අපි මේ තුල මේක රසවත්ව මේ කටයුත්ත කරගෙන යමු. මේ ජ්‍යොතිෂයේ කියන කාරණය ඇතුලේ ඊටා පැහැදිලිව අපිට මේ දේවල් මතු කර ගන්නට පුළුවනි. රත්නායක මන්ත්‍රී එතකොට අපි දැන් කතා කරමු මොකද රාශියක් කියන්නේ කියලා. එතනින් මේ කාරණේ අපි ලියාගෙන යමු. හොඳ ප්‍රශ්නයක්. දැන් රාශිය කියන වචනේ ඔබට තේරෙනව නේද? රාශිය කියන්නේ ගොඩක් කියන එක. ගොඩක් කියන එකනේ. සමූහයක් කියන එකනේ. එතකොට රාශි චක්‍රය කියන්නේ කුඩා දේවල් සමූහයක් එකට එකතු වෙච්ච තැනක් තමයි රාශිය කියන්නේ. දැන් රාශියක් හැදීමේදී මූලික ශක්තියින් පහක එකට එකතු වෙනවා. ඒ කියන්නේ අපි අර මුලින් කතා කරපු තේජෝ ශක්තිය, ඒ වගේම ආපෝ ශක්තිය, වායෝ ශක්තිය, ඒ වගේම පඨවි ශක්තිය එකට එකතු වෙනවා. එතකොට ඒ වගේ මේවට මානසික සහ වේගයන් තව තුනක් එකට එකතු වෙනවා. ශක්තියින් හතරයි, මූලික පරමාණු ස්වරූපී ශක්තියින් හතරයි. ආකාශ ශක්තිය කොහොමද ඒ තුල තියෙනවා. ඒ ශක්තියින් පහයි. ඊළඟට ඒවා ක්‍රියාත්මක වීමේදී තවත් තුනක් එකට එකතු වෙනවා. ඒ කියන්නේ එකක් මානසික ස්වභාවයක්, අනිත් එක වේගයක්, අනිත් එක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. මේ මූලික වශයෙන් විතර කොටස් 8ක් අපිට මුලින් පේනවා. එතකොට ඒ කොටස් 8 අපි පුංචි කැලි වලට කැඩුවාම නැවත අපිට දැන් අපි පාවිච්චි කරන ජ්‍යොතිෂය අපිට පුංචි සියුම් කොටස් 30ක් දක්වා යන්න පුළුවන්. එතකොට සියුම් කොටස් 30කින් තමයි එක රාශියක් හැදලා තියෙන්නේ. එතකොට ඒක රාශියක් ඇතුලේ සියුම් කොටස් 30ක් තියෙනවා. ඇතම් තැනක අපිට මේක 30ක් නෙමෙයි 104ක් දක්වා බෙදන්න පුළුවන්. හැබැයි එච්චරම බෙදන්න ඕනේ නැහැ සාමාන්‍ය පලාපල කතනයකදී හෝ සාමාන්‍ය ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමේදී 30කට මේක කඩන්න පුළුවන් කියන එක 30ක් දක්වා සියුම්ම කඩන්න පුළුවන් කියන එක පමණයි. ඒ කියන්නේ සියුම් කොටස් 30ක් එකට එකතු වෙලා හැදිලා තියෙනවා කියන එක වටහා ගත්තාම ඇති. එතකොට ඒක එහෙම හැදෙන කොටස් 12ක් තියෙනවා. එතකොට මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. ඕවා අපි නම් වශයෙන් සඳහන් කරට ඕවා ගණිතමය ලක්ෂ. ජ්‍යාමිතික ලක්ෂයන්. ඒ කියන්නේ විශ්වයේ තියෙන ඒ එනර්ජි වැඩ කරන හැටි පිළිබඳව නිශ්චිත අවබෝධයක් ලබා ගන්න හදපු සංකේත. ඒ කියන්නේ දැන් මේෂ ලග්නයට පාවිච්චි කරන්නේ බටහිර නම් බැටළුවා. පෙරදිගට එනකොට ඒක මේ එළුව බවට පත් වෙලා තියෙනවා. මේෂ ලග්නයෙන් එළිවෙගේ ගතිගුණ විදහාපාන්නේ නැහැ. ඒ සිම්බල් එක අනුව දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් පලාපල කියන මම දැකලා තියෙනවා. ඒ වගේම මේ වෘෂභ ලග්නයෙන් උපන්නයෙක්වම මේ වෘෂභ වගේ වැඩ කරන්නේ නැහැ. ඒවා හරි වැරදි අර්ථකථන. එහෙම නෙමෙයි. ඒ වගේම කටක ලග්නෙන් උපන්න ඔක්කොම ඇදේට යන ගතිය හෝ කකුළු වගේ මිනිස්සු නෙවෙයි. නමුත් ඒ සංකේත පාවිච්චි කරලා තියෙන්නේ කිසිම මනංකල්පිතව ඒ අපි අහසේ දකින්න තරු යා කරමින් ඒ විදිහට ඒක ගන්න බෑ. ඒක කිසිම අදාළත්වයක් නැහැ සංකේත. සංකේත වල රැවටෙන්න හොඳ නැහැ. ඒ රාශි 12 එකිනෙකට වෙනස්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම රාශි චක්‍රයේ රාශි 12 බෙදලා තියෙන හරිම අපූර්ව ඒ කියන්නේ කෙනෙක් විස්මයටපත් කරන මම මේ ඇස්ට්‍රොලොජි ඉගෙන ගන්න කෙනෙක් හැටියට මට අදටත් මටම විස්මය ජනකයි මේ රාශි චක්‍රය මේ රාශි 12 පෙළගස්වලා තියෙන අසිරිමත් නිමවුම. ඒක නපුරු රටාවක් එතන තියෙනවා. ඒක සමිත ඒක දිහා බැලුවොත් මමවත් ඊට වශී වෙනවා මෙතරම් අපූර්ව නිර්මාණයක්. මෙතරම්ම ගණිතමය සිද්ධාන්ත. මෙතරම්ම ජ්‍යාමිතික හැඩතල එකම දැනුම් පද්ධතියට ගොනු කරේ මොන විශ්වකර්මයාද කියලා.
කවුරුත් විශ්වකර්මය කරපු දෙයක් නෙමෙයි. ඒක තමයි සබහාදහම. සබහාදහම. ඔබට මේ විෂය ඉගෙන ගන්නකොට තේරෙයි මේ විෂය මොනතරම් අපූර්ව, හරිම සුන්දර, මේ තරම් විවිධත්වයක් තියෙන දෙයක්ද කියන එක වෙන මුකුත් ඕනේ නැහැ. ඔය කේන්දරේ කොටු 12. ඒ රාශි 12 පෙළ ගහලා තියෙන හැටි දිහා ගැඹුරින් බලනකොට ඒක ඊතරම්ම විශ්ව නිර්මාණයක්. ඊතරම්ම ක්‍රමානුකූල ගණිත පිළිවෙලක්. ඊතරම්ම ක්‍රමානුකූල ජ්‍යාමිතික හැඩතලයක් මම වෙන කොහෙවත් දැකලා නැහැ. ඇස්ට්‍රොලොජි කරෙහි ඇදිලා යන්න ඇලුම් කරන්න ඊට ආදරය කරන්න මං පෙළඹිච්ච ප්‍රධාන රහසක් ඕක. ඒක හොයන්න තවත් දේ මතුවෙනවා. කෙලවරක් නැහැ. ඔබතුමා ඒකයි මේ තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. තාමත් ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දේ බෙදා හදා දෙනවා. කවදාකවත් මට මේක ඉගෙනගෙන ඉවර කරන්න බෑ. එහෙම ඉවර කරගන්න ඕනෙත් නැහැ. ඉගෙන ගත්ත දේ ප්‍රත්‍යක්ෂ කර දේ තමන්ට ප්‍රත්‍යක්ෂ නම් ඒක පාවිච්චි කරගත්තට වරදක් නැහැ. තව කෙනෙකුට ඒක උදව් කරාට එහෙම තමයි. මෙයා කාටවත් පාර ප්‍රාප්ත විශාරද දැනුම් කාටවත් නැහැ. එහෙමයි අතීතයේ හිටිය කියලා මම විශ්වාස කරන්නේත් නැහැ. මේ මොහොතේ ඉන්නවා කියලා විශ්වාස කරන්නේත් නැහැ. අනාගතයේදීත් මේ විෂයන් හැම විටම අලුත් වෙනවා. පැරණි දේ අභාවයට යනවා. ජ්‍යොතිෂය ඇස්ට්‍රොලොජි කියලා කියන්නේ සාදා නිම කළ විෂයක් නොවේ. ඊට පැහැදිලි සහ යම් විදියකට මේ විශ්වයේ තියෙනා වූ මේ ශක්තියින්ද මේ විෂයන්ද මේ දැනුම පද්ධතියින්ද මගේ කියලා අල්ලගෙන විකුණන සමාජයක එතුමගේ මේ හඬට අපි ගරු කරනවා. අපි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුම් බණපද ටිකත් ලක්ෂ ගණනට විකිනෙන කාලයක් මේකෙතන යම් කනගාටුවක් තියෙනවා. අපිට මේ දේවල් අපි කතා කළ යුතු නැහැ. එවැනි දේත් මේ සමාජයේ තියෙනවා කියන කාරණේ ඔබට යම් තැනක මතක් කරේ. කෙසේ හෝ මේ අපි හැම දෙයක්ම මේ තුලින් උත්සාහ කරන්නේ සමාජය අවදි කරන්න යහපත් තැනකට අරගෙන එන්න. ඒකයි අපේ අරමුණ. කිසිමත් එතකොට මේ අපිට දැන් මේක ඇතුලේ මේ එක් රාශීන්ගේ තියෙන වෙනස්කම් ටිකත් අපිට කතා කරන්න පුළුවන් නේද? ඒ ශක්තියින් ගැන අපි කතා කරමු. අපි අද මේ මූලික අපි කතා බහේදී අපි කරන්නේ සමිත මේ මූලික හඳුන්වා දීමන්නේ කරන්නේ. අපි පසුව මේ වගේ ගැඹුරට යනවා. අනිවාර්යයෙන්. හැබැයි අපි අද අපි මේ දැන් පහුගිය වැඩසටහන් දෙකයි අද අපි කරන තුන්වෙනි වැඩසටහනෙත් අපි උත්සාහ කරන්නේ මේ පිළිබඳ මූලික අවබෝධයක් ඇති කරගන්න. එතකොට අපි මේවා පිළිබඳ ගැඹුරට පසුව යනවා. දැන් අපි සරලව වටහා ගත්තොත් රාශි චක්‍රයේ බෙදෙනවා ශක්තියින් හැටියට රාශි බෙදෙනවා. දැන් මේෂ රාශිය අපි ගමුකෝ. මේෂ රාශිය ගත්තාම ඒක ගිනි රාශියක්. ඒ වගේම එක අපි කියනවා චර රාශියක් කියලා. ඒ කියන්නේ චර කියලා කියන්නේ වේගයෙන් ක්‍රියාත්මක වෙන. අධි වේගයෙන් ක්‍රියාකාරීත්වය අධි වේගයයි ක්‍රියාත්මක වෙන ස්ථානය. ගුණයක් හැටියට අපිට කියනවා රජස් ගුණය කියන එක. ඒ කියන්නේ ටිකක් ආක්‍රමණශීලී, ටිකක් වේගවත්, ටිකක් උද්වේග කරයි. ඒ කියන්නේ ටිකක් පසුබහින්නේ නැහැ. ටිකක් ඉදිරියට යන ස්වභාවයේ තියෙන ලක්ෂණ තියෙනවා. එතකොට මේ එකක් මානසික ගුණයක්, අනික එක ශාරීරික වේගයක්, අනිත් ඒවා සබහාදහමෙන් දුන්න ශක්තිමය ස්වභාවයන්. කිසිම රාශියක් තනි ශක්තියකින් හැදිලා නැහැ. අනික් ශක්තියින් හතරම සම්බන්ධයි ඊට. නමුත් මේෂ රාශිය තුළ වඩාම උද්දීපනය වෙන්නේ තේජෝ ගතිය. නැත්තම් අපි අර ඉංග්‍රීසි කියන ෆයර් ගුණය, නැත්තම් ගිනි කාරක ස්වභාවය, තේජෝ ශක්තිය තමයි ඒකේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. හැම රාශියකම වැඩිපුරම උපරිම ක්‍රියාත්මක වන ශක්තිය හඳුනගෙන තමයි මේ රාශිය මේ තේජෝ රාශියක්ද ජල රාශියක්ද වශයෙන් හඳුන්වන්නේ. ඒතර මේෂ රාශියේ තියෙන ස්වභාවය තමයි ඒක අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු රාශියක්. ඒ වගේම උෂ්ණාධික රාශියක්. ඒ වගේම සටනට බර නායකත්වයට සටන් කරන පසු නොබසින හැම විටම ක්‍රියාත්මක වෙන හැම විටම චලනය වෙන ස්ථානයක් හැටියට තමයි මේෂ රාශිය අපි හඳුන්වන්නේ. ඒ රාශියෙන් උපන් අය තුලත් ওই ගතිගුණ අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා. වෘෂභ රාශියට අපි යමුද? ඔව් අපි කතා කරමු. වෘෂභ රාශිය අපි සාමාන්‍යයෙන් කියන්නේ ඝන රාශියක්. ඒ කියන්නේ පඨවි ගතිය. ඒක බොහොම ඒ වගේම මේක අඳුරු රාශියක්. ඒ අඳුරු ගතිය වැඩි වගේම ස්ථිරයි. අර මේෂයේ වගේ එහෙම අධික්‍රියාකාරීත්වයක් වේගවත් වීමක් එහෙම නැහැ. ඒක බොහොම හිමිහිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ස්ථිරව වෙනස් වීමේ ස්වභාවය හරි අඩුයි. ඒ වෙනස් වීමේ ස්වභාවය වැඩි වීම තියෙන මේෂ රාශියේ වෙනස් වීමේ ශක්තිය අඩුවෙන් තියෙන්නේ වෘෂභයේ. ඒක බොහොම තැම්පත්ව, නිශ්චලව, ශක්තිමත්ව, ස්ථිරසාරව ක්‍රියාත්මක කරන හැබැයි තරමක් අඳුරු බරයි. අර මේෂයේ වගේ එච්චරම නිකන් දඟලන ගතියක් නැහැ. ඒක රාශි චක්‍රයේ තියෙන තවත් ස්වභාවයක්. ඒ ගතිය වෘෂභ ලග්න තුලිනුත් තරමක් පෙන්වනවා. ඊළඟට අපි යනවා මිථුන රාශිය. මිථුන රාශිය. දැන් මිථුන රාශිය ඇවිල්ලා වායු රාශියක්.
ඔබ දැකලා ඇති ඔය මිතුන් ලග්න උපන්න අය හරිය හොඳට කතා කරනවා. හරි මිත්‍රශීලී කියලා. හරි මිත්‍රශීලී. ඒගොල්ලෝ අරින්ට ටෝකටිව්. ඒ කියන්නේ හරි කතා කරන අය හුඟක් ඒ අය දැන් ඔබ උදාහරණයක් කරලා බලන්න මිතුන් ලග්න උපන්න කෙනෙක්ගේ කතාවට ගියාම වැඩිපුර ඔබට දෙයක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි කතා කරන්නේ. හැබැයි හරි මිත්‍රශීලී ඒගොල්ලෝ. මොකද වායු රාශියක් හැබැයි හරි බුද්ධිමත්. ඒ කියන්නේ අර රාශි දෙකටම වඩා මිතුන් ලග්නය තුළ වෙනසක් තියෙනවා බුද්ධිමත්. දැනුම හොයනවා. ඒ වගේම අන්තවාදී වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වෘෂභයේ තරම්ම බොහෝම හිමින් වැඩ කරන්නෙත් නැහැ. මේෂයේ තරම් අතිදහවනකාරී වෙන්නෙත් නැහැ. මැද තැනක ඉන්නවා. මැද තැනක ඉන්නවා. හැබැයි හරි අධික්‍රියාකාරීත්වයේ නිකන් ඉන්න පුළුවන් කොටසක් නෙමෙයි. ඉතින් ඒ මිතුන රාශියේ ස්වභාවය මම ඉතාම සරලව ලුහුණින්ම දෙන්නේ මේවා ගැඹුරට ගියහම මේවා විස්තර කරලා දෙන්නම්. ඇත්තටම රාශියක් ඉගෙන ගන්නත් මාස 6ක් විතර යනවා. මම කෙටියෙන් විග්‍රහයක් කරේ. හොඳයි. අපි මේ හැම දෙයක්ම ඔබට පැහැදිලි කරන්නේ මේවා තවදුරටත් අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. සරල අවබෝධයක් ඔබට ලබා දෙන අරමුණින් තමයි අපි මේ හැම දෙයක්ම කතා කරමින් එන්නේ. අපි නැවත මතක් කරන ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් අපිට කමෙන්ට් එකක් විදියට හරි ඔබට අපිට සඳහන් කරලා එවන්න. අපි ඊළඟ වැඩසටහන් වලදී ඔබට හොඳ ප්‍රශ්නයක් නම් හොඳ පිළිතුරක් අපිට දෙන්න පුළුවන් වේවි. අපි ඊළඟට කතා කරන්නේ ඒක හොඳයි කිසිම නේද යම් විදියකට මොකද අපි දකිනවා මේ මෙවැනි දේ කරද්දි නිර්දේ විවේචන නමක් ගමක් නැති මිනිසුන් අපිට එවන යම් දේවල් අපි එවැනි දේවල් ගැන නෙමෙයි ඔබට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ලියා ගන්නට ගැටලුවක් තියෙනවා නම් හරවත් ප්‍රශ්නයක් අපිට එවන්න අපි ඊට පිළිතුරු දෙන්න සූදානම්. අපි ඊළඟට කතා කරන්නේ කටක රාශිය ගැන. දැන් කටක රාශිය කියන්නේ ජල රාශිය. අර අපි කියන්නේ ඉංග්‍රීසි කියන water. නැත්නම් ඕක පාලි සංස්කෘත භාෂාවෙන් කිව්වොත් ආපෝ. මේ කියන්නේ නිතර මේ වැగిරෙන ස්වභාවය තියෙන එකක්. හරි. දැන් එතකොට මේ ඒ රාශියත් හරි ඉක්මනින් ක්‍රියාත්මක කරන රාශියක්. ඒ වගේම ඒ වායේ අධික උෂ්ණ ස්වභාවයකුත් නැහැ. අධිකම සීතල ස්වභාවයකුත් නැහැ. හැබැයි වේගයෙන් ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේෂ රාශියට වඩා අඩුයි. වෘෂභ රාශියට වඩා වැඩි. මිථුන රාශියට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කටක ලග්නයෙන් උපන්න දේ අය තියලා තියෙනවා බෙහෙවින්ම ක්‍රමානුකූල ස්වභාවය. කියන්නේ ශක්තියන් පාවිච්චි කිරීම හරිම ක්‍රමානුකූලයි. ඒ වගේම ඒගොල්ලෝ නිශ්චිත වේලාවකදී යමක් ආරම්භ කොට නිශ්චිත වේලාවකදී අවසන් කිරීමේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමන් ඔළුවට ගත්ත දෙයක් හරි කැමති දෙයක් හරි පතුරවා හැරීමට ක්‍රමානුකූලව පතුරවා හරින්න. අර මේෂය වගේ අධිවේගෙන් දුවන්න නෙමෙයි. ටිකක් මටසිලුටුව ටිකක් සෞන්දර්යාත්මකව ඒක පැතිරීමට උත්සාහ කරන රාශිය. කටක රාශියේ තියෙන ඒ ස්වභාවය. ඊළඟට අපි යනවා සිංහ රාශියට. දැන් සිංහ රාශිය ඇවිල්ලා මේ ඔය කලින් කිව්ව රාශි හතර තමයි කේන්දරයක ඔය මේෂ වෘෂභ මිථුන කටක කියන රාශිය හතර හරි ප්‍රධාන රාශි හතර. ඒ කියන්නේ ප්‍රධාන මම පස්සේ විස්තර කරන මූලික චතුරස්‍රයක් තියෙනවා. ඒ මූලික චතුරස්‍රයට වැටෙන රාශි හතර තමයි ඔය. දැන් අපි ඉන්නේ පස්වෙනි එකට. සිංහ රාශිය. සිංහ රාශිය තේජෝ රාශියක්. හැබැයි මේෂයේ තරම්ම තේජෝ භාවයක් නැහැ. ඒක තමස් රාශියක්. ඒක තරමක් අඳුරට බරයි. ඒක ස්ථිර රාශියක්. තේජෝ ගතිය තිබුණත් මේෂය වගේ තේජෝ ගතිය තිබුණත් වෘෂභ ලග්නෙට ටිකක් සමානයි. හැබැයි වෘෂභත් නෙමෙයි. තේජෝ ගතිය තිබ්බට මේෂත් නෙමෙයි. අර ස්ථිර ස්වභාවය සහ තමස් ගුණය තිබ්බට වෘෂභත් නෙමෙයි. සිංහ ලග්නය තුල තියෙන්නේ අඛණ්ඩව දැල්වෙන ගින්නක්. එකවරම පැතිරෙන ගින්නක් නෙමෙයි. අඛණ්ඩව දැල්වෙන ස්ථිරසාර වූ ගිනි ස්වරූපයක්. අඛණ්ඩව යමක් පවතිගෙන යනා වූ ස්ථිරසාර වූ ගතිය. ඒ කියන්නේ වෙනස් වීම බොහොම හිමිහිට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ යම් මතයක් හිසට ගත්තොත් ලේසියෙන් වෙනස් කරන අයත් නෙමෙයි. හැබැයි වෘෂභ ලග්නය වගේත් නෙමෙයි. දැන් බලන්න වෘෂභ ලග්නය ඇවිල්ලා ස්ථිර රාශියක්. සිංහ ලග්නය ස්ථිර රාශියක් හැබැයි දෙක සමාන නැහැ. හැබැයි සිංහ ලග්නයේ මේෂ රාශිය දෙකම තේජෝ රාශි. නැත්නම් ෆයර් සයින්ස්. හැබැයි දෙක සමාන නැහැ. ඒ වගේ වෙනස් වෙනවා. ඊට පස්සේ කන්‍යා රාශියට අපි කියනවා පඨවි ගුණ. කියන්නේ ස්ථිර ගතිය තියෙන රාශිය. ඒ වගේම එහි තුල තියෙන්නේ මිථුනය වගේම මධ්‍යස්ථ වැඩ කිරීමේ ගතියක්. හැබැයි මිථුනය වගේම නෙමෙයි
වෘෂභය වගේ තරමක් ස්ථිර ගතියක් ඒකේ ගන්නවා. හැබැයි ඒ වුණාට වෘෂභය තරම්ම කුසිත කම්මැලිත් නැහැ. එතන මැද තැනකට අවිල්ලා වැඩ කිරීමේ ස්වභාවයක් තියෙනවා. ඔන්න වෙනසක් තියෙනවා. කන්‍යා ලග්න හිමියෝ බොහෝ විටම කන්‍යා ලග්න හිමියෝ නෙමෙයි කන්‍යා රාශිය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ මේ සංරක්ෂක භූමිකාවක්. ඒ කියන්නේ දේවල් රැක ගැනීම, වපසරිය සලකුණු කිරීම, ඒ එනර්ජි කළමනාකරණය කිරීම, ශක්තිය සකසුරම් කිරීම අතින් වැඩ කරන රාශියක් හැටයි කන්‍යාව පෙන්වන්නේ. ඒ කියන්නේ ඊට සියුම් තැන් වලින් තමයි මේ දේවල් වෙනස් වෙන්නේ. සියුම් වෙනස්කම් තියෙනවා, සමානකම් බොහෝමයක් තියෙනවා. අපි මේවා ටිකක් වෙනත් දිගින් දිගට කතා කරනකොට අපිට ඒ දේවල් ටික පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි මේ ලුණුෙන් කෙටියෙන් අපි මේ යන්නේ අපිට තුලා රාශිය. තුලා රාශිය වායු රාශියක්. ඒ වගේම මේක අධිවේගෙන් ක්‍රියාත්මක වෙන රාශියක්. එහි තුල ඒ වගේම අර උද්වේගකර භාවය, නායකත්වය, හඹාගෙන යන ස්වභාවය තියෙනවා බොහෝ විට පිටතට නැවුණු ස්වරූපයෙන්. ඒ කියන්නේ තබා අභ්‍යන්තරයට නෙමෙයි පිටතට නැවුණු ස්වරූපයෙන් ශක්තිය විදහා පෙන්වන අය. ඒක මේ ලග්නයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ බොහෝ විට බාහිර ශක්තියෙන් කල්පනාකරණය කරන්න, බාහිර ශක්තියින් හැසිරවීමට ක්‍රියාත්මක රාශියක් හැටියට පෙන්වන්නේ. අපි මතුවට ඒ රාශියේ විස්තර ටික ගමු. දැන්ට මම මේ වටහා ගැනීම සඳහා පමණයි තුලා රාශිය විස්තර කිව්වේ. හොඳයි. වෘශ්චික රාශිය. වෘශ්චික රාශිය රාශි චක්‍රයේ 8 වෙනි රාශිය. ඒක ජල රාශියක්. ඒ වගේම අඳුරු රාශියක්. ඒ වගේ මේක ස්ථිර රාශියක්. හැබැයි මේක හොඳට වටහා ගන්න ජල රාශියක් වුණාට මේ රාශිය කටකේ වගේ නෙමෙයි. මෙහි තියෙන්නේ කටකය තුල තියෙන අඛණ්ඩව ගලා යන ස්වභාවයක්. දී ඇල්ලක් වගේ. දී ඇල්ලක් අඛණ්ඩව ගලන් යනවනේ. ක්‍රමානුකූලව. වෘෂභය මේ වෘශ්චිකය ජල වුණාට ඒකේ තියෙන්නේ මිදුණු තත්වයක්, විලක් වගේ. ජලය මිදුණා වගේ, ජල තත්වයක්. නැත්තම් අයිස් වගේ තත්වයක්. ජල ස්වභාවය නමුත් මිදිලා වගේ. නැත්තම් විස රසායනික ද්‍රව්‍යයක් වගේ. ඒක එහෙම ගලාගෙන යෑමක් නැහැ. ජලයි නමුත් නිශ්චිතව නිකන් බොහෝ විට පොළවේ අඳුරු ආගාධයක තියෙන විලක් වගේ. නැත්තම් විෂ දීර පිරුණු ඒ කියන්නේ පරිභෝජනයට නුසුදුසු දීරයක් වගේ. තරමක් විෂ සහිත ජලයේ තියෙන ජල රාශියක්. හැබැයි අඳුරුයි. ඒකෙන් උපන්න ඒ වගේ ගතිගුණ තියෙනවා කියන මේ අදහස් කරන්නේ. ඒකෙන් කරන්නේ බොහෝ විට මේ ශක්තියින් වල තියෙන ස්වභාවයේ අඳුරු ස්වභාවයක් තමයි ඒකේ තියෙන්නේ. බොහෝ විට එක ටිකක් අඳුරු බර ස්වභාවයක් යුතු ඒ වගේම තරමක විසකුරු ලක්ෂණ තියෙන රාශියක් පෙන්වන. එතකොට අපිට පේනවා කටකේ ජල රාශියක් වුණාට වෘශ්චිකේ ජල ස්වභාවය වෙනස් වෙන හැටි. ඉතින් ඒවා එක එක පුද්ගලයන්ට ආරෝපණය කරගන්න එපා. ශක්තියින් හඳුනා ගැනීම පමණක් මේකෙන් කරන්න. ඔව් වැරදි අවබෝධයකට එන්නට එපා. අපි මේවා එකින් එක පැහැදිලි කරගමු. කෙසේ හෝ කෙසේ මේ යම් විදියක චරිත ලක්ෂණ වලට ඔවුන්ගේ ජීවිත මේ ඉදිරි මේ ගමන යනකොට මේ වගේ යම් යම් බලපෑම් ටික එතකොට අපිට ඒ තුලින් කියා ගන්නට එකතු කර ඒ කාරණේ පැහැදිලි කරගන්න පුළුවන් අපිට. ඔව් දැන් මොකද දැන් ඔය හුඟ දෙනෙක් කියන වැදගත් තමයි දැන් වෘශ්චික රාශියේ සංකේතේ ගෝනුස්සන්නේ. වෘශ්චික රාශිය උපන්නේ ගෝනුස් වගේ කියලා. ඒක වැරදි කියමනක්. එහෙම නෙමෙයි. එතනට එන්න එපා. වෙන විද්‍යා කතාවක්. ඒක වෙන එකක්. මෙහෙම පලාපල කියනවා නම් ඉතින් සත්තුන්ගේ මූණ බල පලාපල කියන්න එපා. මේ ගණන් හදන්න ඕනේ නැහැ නේද? පැහැදිලිව. අපි එතනින් එහාට ගිහිල්ලා මේ ශක්තියින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ අනුව මම අපි සාකච්ඡා කරමු නේද? කටකයේ ජල රාශියක් වුණත්, වෘශ්චික ජල රාශියක් වුණත් ඒ දෙකේ වෙනස වටහා ගන්න. ඒක නිකන් අඳුරට බර පොළවේ පතුලට ගිය විලක් වගේ. නැත්තම් නිශ්චල තරමක විස පිරිච්ච විස සහිත දීර්ඝ ස්වභාවයක් තමයි ශක්තිය තුලින් පෙන්වන්නේ. ඊළඟට එනවා ධනු ලග්නය. ධනු ලග්නය තේජෝ රාශියක්. ඒක උෂ්ණාධික ස්වභාවය ආලෝකමත් රාශියක්. ඒ වගේම හැබැයි ඒකේ ඒක ඇවිල්ලා උභය රාශියක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මධ්‍යස්ථයි. ඒ තුළ අධික වූ නිද්‍රාශීලී භාවයකුත් නැහැ. අධික වූ ක්‍රියාකාරීත්වයකුත් නැහැ. මැද තැනක සිට ක්‍රියාත්මක වෙන රාශියක්. ඒක මේ කේන්ද්‍රයේ 9 වෙනි රාශිය. බොහෝ විට ඔය 9 වෙනි රාශිය තමයි මේ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයන්ට නිවේදනය කරන්නේ. ඔය හැම රාශියක්ම මම මතට කියලා දෙන්නම් හැම ස්ථානයක්ම ශරීරයේ පුද්ගලයාගේ ශාරීරික අවයවයන්ට සම්බන්ධ වෙනවා. එක එක ස්ථානවලට. ඒක මම ඔය දෙරකාණ ගැන කියද්දි විස්තර කරලා කියන්නම්. අපේ මේ S2 සිට යටිපතුල් දක්වාම ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ওই චක්‍රයට සම්බන්ධයි. ඒක මම දැන් කරලා ලුහුණු විස්තරයක් කියන්න අපි ඉක්මනට යන හින්දා මම ඒක මෙතන නවත්තනවා. ඊට පස්සේ අපිට එන්නේ මකර ලග්නය.
ඒක තමයි මේ 10 වෙනි රාශිය. එතකොට ඒ රාශිය චර රාශියක්. හැබැයි පඨවි රාශිය. ඒ ස්ථිර ගතිය තියෙනවා. හැබැයි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. හරි. රජස් ගතියකුත් තියෙනවා ඒකේ. එතකොට දැන් මේෂයත් චර රාශියක්. නමුත් මකර රාශිය මේෂයේ තරම් මෙහෙම අතිදහවනකාරීව දුවන එකක් නෙමෙයි. පඨවි ගතිය තිබුණා වුණාට වෘෂභයේ තරම්ම හිමින් වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. මකර රාශිය හරි විශේෂ රාශියක්. මොකද දිගු කාලීන වශයෙන් ශක්තිය උකහා ගන්න. අවශෝෂණය කර ගන්න. ඒවා කැටි කරගෙන ඉන්න සහ අවශ්‍ය වේලාවට නියමිත වේගයෙන් නියමිත කාලයට මුදා හරින්න හොඳම රාශිය තමයි මකර රාශිය. මකර රාශිය. ඔව්. ඒ කියන්නේ ඒක සුවිශේෂ රාශියක්. මම රාශි චක්‍රය දැක්ක ඒ කියන්නේ උපයෝගීතාවය අතින්. ඒ කියන්නේ අපි උපයෝගීතාවය කියන එක අපිට උමනා වෙලාවට යමක් එනවා කියන එකනේ. ඒ අතින් නම් ඒ මකර රාශිය තමයි විශිෂ්ටම රාශිය. මොකද ශක්තිය වේගෙන් උරා ගන්නවා මුදා හැරීම කරන්න අවශ්‍ය මොහොතේදී අවශ්‍ය පමණින් විතරයි. අවශ්‍ය මොහොත ආවොත් කොහොම හරි ශක්තිය මුදා හරිනවා. ඉතින් අපි ඒවා කේන්ද්‍රවලට ග්‍රහ ක්‍රියාත්මක වෙනකොට බලමු. ඒ විදිහටයි කුම්භ රාශියට ඇවිල්ලා වායු රාශියක්. ඒක ස්ථිර රාශියක්. කියන්නේ වෙනස් වීම හරිය හිමින් වෙන රාශියක්. තරමක් අඳුරු බර රාශියක්. හැබැයි ඒක වායු රාශියක් වුණාට තුලාව තරම්ම කලබලකාරී නැත්නම් නායකත්වයට යන සමාජයකට උපදෙස් දෙන්න යන සමාජයක් මෙහෙවන චරිත නෙමෙයි. බොහෝ විට ඇතුළට නැවුණු අභ්‍යන්තර ශක්තියන් පරිපාලනය කරන්න. අභ්‍යන්තර ශක්තියන් කළමනාකරණය කරන්න. අභ්‍යන්තර ශක්තියන් සංකෝචනය කරන්න. විශේෂ හැකියාවක් තියෙන රාශියක් හැටියටයි කුම්භයේ පෙනේ හරිය සංරක්ෂණවාදී. ඒ කියන්නේ එක කන්සර්වේටිව් රාශියක්. ඒක රැඩිකල් රාශියක් නෙමෙයි. අන්තිමට එනවා මීන. මීන රාශිය. මීන රාශිය ජල රාශියක්. දැන් මීනය තුල තියෙන මොන වගේද? දැන් මම ඔබට කිව්වා කටක රාශිය තුල තියෙන ගලා හැලෙන දියර. වෘශ්චිකය තුල තියෙන්නේ කතන පල් වෙන ජලය. මීනේ මොන වගේද? දැන් ඔබම කියන්න බන්න සමිත මේක තේරුම් ගත්ත හැට මීන රාශියේ තියෙන ජලය මොන වගේද? මොන වගේ වී හැකිද? නිකම්ම හිතන්න බලන්න. ප්‍රශ්නාර්ථයක් මතුවෙනව නේද? ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. අපි සාමාන්‍ය මේ පානීය ජලය වශයෙන් ගන්නෙ. අපි බොණ්ඩ පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ පිරිපහදු කරපු ජලය. ඉතා පිරිසුදු කියන තැනක. ඉතා පිරිසුදු කියන සහ පිරිපහදු කරපු. පිරිපහදු කළ. ඒ කියන්නේ පිරිසිදුයි. ඒ ජලය පරිභෝජනයට ගත හැකි ගලා හැලෙන ස්වරූපයෙන්ද එකතන පල්වන ස්වරූපයෙන්ද ඒ වගේම මේ අඳුරට බරව තියෙන්න පුළුවන් ද කියන හැම ස්වභාවයක්ම ගන්න පුළුවන් රාශිය තමයි මීනය. එතකොට මේ මීන රාශියේ දේ තමයි ඕනම ස්වරූපයකට පරිවර්තන වෙන්න පුළුවන් ඒ වතුරට. සාමාන්‍යයෙන් ඒ තීන ස්වභාවයේ යටතේ බුද්ධිමත් භාවය අතිනුත් අවස්ථාවට අනුව හැඩගැසීම අතිනුත් ඒ මීන රාශියත් මකර තරම්ම සුවිශේෂ රාශියක් වෙනවා. අනෙක් රාශියන් එකක්වත් සුවිශේෂ නැහැ කියලා කියනවනේ. මේවාට දැන් ඔබට පේනවද මේවාට එකකට එකක් වෙනස් භූමිකාවන් තියෙනවනේ. එකම එනර්ජි එක වුණත්, එකම ශක්තිය වුණත්, එකම වේගය වුණත්, එකම ගුණය තිබුණත් රාශි 12 එකිනෙකට එකිනෙක වෙනස්. ප්‍රධාන වශයෙන්ම රාශි චක්‍රය තුළ පවුල් හතරක් ඉන්නවා. ඒ කියන්නේ තේජෝ පවුල, ඊට පස්සේ ජල පවුල, ඒ කියන්නේ ගිනි පවුල, ජල පවුල, ඊට පස්සේ ඝන පවුල, ඒ කියන්නේ පඨවි පවුල, වායු පවුල. වායු පවුලේ අයයි පඨවි පවුලේ අයයි ජම්මාන්තර හතරු. ඒ දෙන්න රාශි චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට පරස්පර විරෝධී බලවේග හැටියට. ඒ වගේම ගිනි පවුලයි ජල පවුලයි ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට ජන්මාන්තර හතර වගේ. ඒ දෙගොල්ලෝ දෙපැත්තට ගහ ගන්නවා. හරි. එතකොට ඒ ගිනි කාරක රාශි ජල කාරක රාශිත් එක්ක ගැටෙනවා. ඒ වගේම මේ පඨවි රාශිත් එක්ක වායු රාශි ගැටෙනවා. කේන්දරය කියන්නේ එකම යුද පිටියක්. එහෙම යුද්ධයක් මම දැකලා නැහැ මානව සමාජයේ. හැම තප්පරයක් පාසාම ගැටුමක්. ඒ කියන්නේ මේ දැන් අපිට දකින්න තියෙන යුද්ධේ නිර්මාණය වෙලා තියෙන මේ ටික ඇතුලේ තමයි එතකොට මේ භෞතික සමාජය ඇතුලේ. හැබැයිම ගැටුම තියෙන කේන්දරය ඇතුලේ ඒ ගැටුම අපිට පේනවා මොහොතින් මොහොත කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක. එතකොට මේ ඇතුලේ සිද්ධ වෙන ගැටුම තමයි අපි කේන්දරේ කොටස් වලින් බලන්නේ. ඒක මාරාන්තික යුද්ධයක්, සියුම් යුද්ධයක්, අනවරත මිලිතප්පරයක් පාසාම ওই ගැටුම තියෙනවා. දැන් තව සිද්ධාන්තයක් තියෙනවා. හතුරා මගේ මිතුරායි කියලා සිද්ධාන්තයක් තියෙනවානේ.
ඕක කේන්ද්‍රයත් අදාළයි. දැන් බලන්න මම මේක ඉක්මනට ඉවර කරන්න මේ ඇතුළේ තියෙන මේ ඔකට කියන්නේ ඒ කියන්නේ ඕක මේ ඩයලෙක්ටික් ඒ කියන්නේ ගැටුම. භෞතිකමේ ගැටුම. මේකේ තියෙන්නේ මේක ඇතුලේ මේ වෙන දෙයක් නැහැ. ශක්තියන් අතර තියෙන සංයෝගය, විසංයෝගය, ගැටීම තමයි අපි මේ බලාපල වලට ගන්නෙ. මේක තනිකර අපිට මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් විෂයක්. ඒක අපි මේකට ගණිතය, ජ්‍යාමිතිය සහ ශක්තිය පාවිච්චි කරන්නේ නැත්නම් අපිට මේක නොපෙනෙන බලවේග, ගුප්ත විද්‍යාව, අර අධිමානසික විද්‍යාව මේ මොකක්වත් ඕනේ නැහැ. මේක ගණිතය පදනම් කරගෙන අපිට දැන් ඉන්න මොහොත තේරුම් ගන්න පුළුවන් ශක්තිය ස්වභාවයෙන් අනාගතයක පුරාකථනය කරන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ගැටුම්කාරී තත්වය වටහා ගැනීම. ඒක මම මේ කිව්වේ. මේක ගණිතය පාවිච්චි කරන්න ඕනේ. එතකොට දැන් මම අර කියවනේ හතුරාගේ හතුරා මගේ මිතුරායි කියලා. දැන් බලන්න ගිනි පවුල ජල පවුලත් එක්ක ගැටෙනවනේ. එතකොට ජල පවුල පඨවි පවුලත් එක්ක යාළුයි. ඒ දෙන්න ගැලපෙනවා. ඒ දෙන්න ගැලපෙනවා. ඒ කියන්නේ හරියට අපි මැටි භාජනයකට දාන වතුර වගේ. වතුර රඳන්න ඒ පඨවි ස්වරූපයේ වටිනවා. සහයෝගයක් කරනවා. සහයෝගයක් කරනවා. දැන් ගින්න විසින් පඨවිය පුච්චලා දානවා. ඕනම පඨවි දෙයක් ගින්නට පුච්චලා දාන්න පුළුවන්. හැබැයි පිච්චෙන්නේ නැතුව ඒක බැලන්ස් එක තියන් ඉන්න ජල රාශිය. එයා ඒක ඊට ප්‍රතිවිරුද්ධ වැඩ කරනවා. ඒකෙන් හින්දා ජල සහ පඨවි දෙන්න මිත්‍රයි. ඒ වගේම වායුවයි පඨවි දෙන්නත් උග්‍ර සතුරේ. පඨවි කියන්නේ කැටි කරන දෙන්නේ. කැටි කරනවා. වායුව කරන්නේ විසිරවනවා. විසිරවනවා. මෙයා කැටි කරනවා අරයා විසිරවනවා. මම මේ සරලව කොට මේ බොහොම සංකීර්ණ කාරණා පස්සේ තේරුම් කරලා දෙන්නම්. මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඒකින්ද ගිනි වායු දෙන්න මිත්‍රයි. ඒ අනුව සෑම ගිනිකාරක රාශියක්ම සෑම වායුකාරක රාශියකම ප්‍රතිපෝෂක රාශිය හැටියට මිත්‍ර රාශිය හැටියට පිළිගන්නවා. සෑම ජල රාශියක්ම අනෙක් පඨවි රාශියෙන් මිත්‍ර රාශියෙන් හැටියට පිළිගන්නවා. කේන්දරයේ පිහිටන ආකාරය අනුව ප්‍රතිපෝෂක රාශියෙන් එකිනෙකට පරම සතුරු රාශියෙන් ඒ වගේම උදාසීන රාශියෙන් හැටියට අපි විග්‍රහ කරනවා. ඕම විග්‍රහ කරන්නත් අවුරුදු 3ක් 4ක් යන හින්දා මම දැන්ට කරා මේ උනන්දුවත් මත අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට පුළුවන් මේවා ගැන අනිකුත් දේවල් හොයලා ඉගෙන ගන්න. ඉතින් මේක හරිම චමත්කාර ජනක අධ්‍යාපනයක්. හැබැයි මේක නිකම්ම ග්‍රහයන්ගේ නම් නිකම්ම ඉලක්කම් වලින් ඉගෙන ගන්න එපා. එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න උත්සාහ කළොත් සාමාන්‍ය ජීවිතය ඇතුලේ මේක තේරුම් ගන්න පුළුවන්. කේන්දරයක් ඇතුලේ මොකද්ද මේ වෙන්නේ කියන එක. ඇත්තටම කේන්දරයක් බලනවා කියලා කියන්නේ යුද්ධයක කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක විග්‍රහ කරලා බලනවා. ගොඩක් මේ ගැටුමක් තමයි හැම විටම වෙන්නේ. ඉතා පැහැදිලි. මේ සංකීර්ණ විෂය ඉතා සියුම් අපිට කියවා ගන්නට පුළුවන් ආකාරයට එතුමන් පැහැදිලි කරමින් ඉන්නවා. මේක නිවැරදිව දැක්කා නම් අපිට ලොකු සහයෝගයක් වෙයි ඉදිරියට මේ දේවල් කතා කරමින් යන්නට. ඔබතුමා යම් අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද? අපි ඊළඟ වැඩසටහනින් අපි ඒ දේවල් ටික අපි කතා කරමු. හොඳයි. අපිට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ මේ රාශි කොහොමද නිර්මාණය වෙන්නේ? මේ තුලින් එතනින් එහාට කාරණා ටික අපි ඉදිරි වැඩසටහනේදී නිසකවම සඳහන් කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි අදත් ඔබතුමා අපිට මේ වටිනා කාලය ලබා දුන්නාට සහ සමාජය වෙනුවෙන් මේ වටින දැනුම සම්භාරය ඔබතුමන්ගේ අධ්‍යයනය ඇතුලේ සපයාගත් සියලු කරුණු කාරණා සමාජයට තිරණ කරනවාට. එහෙමනම් අවසරයි සමුගන්නට. හොඳයි සමිතියන් ඔබටත් විශ්වකර්ම නාලිකාවටත් නාලිකා අපේ සංජීව සහෝදරය ඇතුළු අපේ දිනේශ් සහෝදරය ඇතුළු සියලු දෙනාටම එහෙනම් බොහොම ස්තුතියි. නව දවසක හමු වෙමු. හොඳයි. එහෙනම් අවසරයි සමුගන්න. අයබෝවන්. ඔබටත් යහපත් හෙටක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.